And now, live at 8. අයිබෝවන් එක්වන් අද තැත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින් අද භාමුවන මම චන්දන ජයසිංහ මම තිලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී නිරෝධායනයට කොවිඩ් වසංගතයෙන් ජනතාව රැකගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්. ඉස්සලා අභියෝග ජයගත්ත වගේ මේකත් අපිට පාලනය කරගන්නට පුළුවන්. හක්මනදී පොලිස් නිලධාරියෙකු යට කර පලාගේ ටිපර් අතරේ දුරා අත්අඩංගුවට. මෛත්‍රීට අපහාස කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රසන්නට නඩු. අපහාස නීතිය යටතේත් ගිවිසුම් කඩකිරීම යටතේත් මැතිවරණ නීතිය යටතේත් ප්‍රසන්න රණදුංග මහතාට විරුද්ධව නඩු පැවරීමට තීරණයක් ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අම්පාරයේදී අත්අඩංගුවටගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තව දුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ. ඔහු දැනට කොළඹ අපරාධ කොට්ටාශයේ රඳවාගෙන මේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් COVID-19 රෝගීන් හමුවීමත් සමග මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින එහි ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පියවරගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ තවදුරටත් එම COVID-19 රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින බවයි. මේ අතර අද දිනේත් COVID-19 රෝගීන් 11 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2657ක්. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර වූ රැඳවියෙකු COVID-19 රෝගියෙකු බව හඳුනාගත්තේ පසුගිය 7 වෙනිදායි. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ නිලධාරීන් COVID-19 ආසාදනය වී ඇද්ද සොයා බැලීම සඳහා PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. එම පරීක්ෂණ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ එහි ආශ්‍රිතයන් 498 දෙනෙකු COVID-19 රෝගීන් බවට තහවුරු කර ගැනුණා. එම මධ්‍යස්ථානයේ හඳුනාගත් COVID-19 රෝගීන්ගෙන් ආසාදනය වූ ආශ්‍රිතයන් හඳුනා ගැනුණු රාජාංගනයේ ගම්මාන 11ක සංචරණයේ සීමා කිරීමටද බලධාරීන් පියවර ගත්තා. මේ වන විට රාජාංගනයේ සහ අවට ප්‍රදේශයෙන් COVID-19 රෝගීන් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රාජාංගනයෙන් හමු පළමු රෝගියා සහභාගී වූ ආමංගල්‍ය උත්සවයකට දේශපාලනඥයෙකුද පැමිණ ඇති බවට වාර්තා වනවා. මලගෙදරක් සහ දානීය ගෙදරකට විශාල පිරිසක් සම්බන්ධ වීම නිසා තමයි මේ රාජාංගනයේ සහ ඒ යවට මේක මේ පැතිරීම පිළිබඳ අවධානමක් තියෙන්නේ. ඒ අනුව තමයි තව රෝගීන් ගණනාවක් පොසිටිව් වුනේ. ඉතින් දේශපාලන ක්ෂේත්‍රයත් මේ මලගෙවල් වලට සහභාගී වෙන්න ඇති. ඒත් නිරෝධායනේ වෙන්න ඕන එහෙම අවධානම තත්ත්වයක් තියෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් COVID-19 ආසාදිත හමුදා නිලධාරීන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ නිවසයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශයේ උන් ඇසුරු කළ පවුල් 7කට අයත් 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. ඊට අමතරව කළයා ජූලරි ෂොප් එකකට සහ ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට ගිහින් තියෙනවා ප්‍රතිකාර ලබා ගැනීමට. ඒ ජූලරි ෂොප් එකේ පුද්ගලයා සහ ප්‍රතිකාර ලබා ගැනීමට ගිය වෛද්‍යවරයාත් අපි නිරෝධායන කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර ගම්පහ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු සහ ඔහුගේ රියදුරාද COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමග ගම්පහ බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසයන් නිරෝධායනයට යොමු කෙරුණා. දැනට අනාවරණය වී ඇත්තේ ඉන් එක් අයෙකු පසුගිය 6 වෙනිදා ගම්පහ අධිකරණයට ගොස් ඇති බවයි. එසේම එම පුද්ගලයා පෞද්ගලික රෝහලකට සහ ගම්පහ අවට වෙළඳසැල් කිහිපයකට ගොස් ඇති අතර ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. රාගම ප්‍රධාන පෞද්ගලික රෝහලක නිලධාරි කෙනෙක් ඔහු පළවෙනිදා තමයි වෙනත් රෝහලක ඉඳලා මෙම පෞද්ගලික රෝහලට බැඳී තියෙන්නේ. ඊට පෙර ගිය මාසයේ ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශනය සඳහා ගොස් තියෙනවා. කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකෙක් වශයෙන් සේවය කරපු නිසා ඔහුව නිරෝධායනයට ලක් කරලා තියෙනවා. PCR පරීක්ෂණයට අනුව COVID-19 රෝගියෙක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. මේ තත්ත්වයේ මත එම රෝහලේ 48 දෙනෙක් අද දින PCR පරීක්ෂණ වලට ලක් කරනු ලැබුවා. මේ අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් COVID-19 ආසාදිතයෙකු පසුගිය 8 වෙනිදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. ඒ අනුව අද එම මහේස්ත්‍රාත් අධිකරණය විෂ බීජ හරණයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. ඊට අමතරව ඒ ආසන්නයේ ඇති ආපන ශාලාවක්ද తాවකාලිකව වසා දැමුණු අතර පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.
ඇත්ත වශයෙන්ම අපිට සමාජයෙන් රෝගීන් හමු වෙන්නේ රාජාංගනය ඇතුළුව ප්‍රදේශ 6ක විතර වගේ ප්‍රමාණයක විතරයි. ඒත් තමත්ම පාලන වෙලා තියෙන සමාජයට පැතිරිච්ච නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් පැතිරීමේ තියෙන අවදානම ඉතාමත්ම වැඩි. මේ අතර ආමු නේද පරීක්ෂා කිරීමේ වැඩසටහන යටතේ කොළඹ මැගසින් පාරේ පුද්ගලයන් 50 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා ලක් කෙරුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හඳුනාගත් තවත් COVID-19 රෝගියෙකු ඇසුරු කළ සූරියවැව නිවාස 6ක පුද්ගලයන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. කන්තලේ පිරාරු සහ අග්බෝපුර ප්‍රදේශයේද ඊයේ රාත්‍රියේ PCR පරීක්ෂණ සිදු කෙරුණේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා සමාජිකයන් දෙදෙනෙකු COVID-19 රෝගීන් ලෙස හඳුනා ගැනීමත් සමගයි. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මොනරාගල බුත්තල සියඹලාණ්ඩුව සහ කතරගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් කිහිප දෙනෙක්ද COVID-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. 7 දෙනෙක් පිළිබඳව අපි දැන් කටයුතු කරනවා. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ 2 දෙනෙක් පිළිබඳව සැකතිබිලා පරීක්ෂණ කරා. එයින් එකයි තහවුරු වුණා. මැදගම් ප්‍රදේශයේ දෙන්නෙක් පිළිබඳ අපිට වාර්තා වෙලා තියෙනවා. අද උදේ වාර්තා වුණ අපිට සැකසහිත පුද්ගලයන් 2 දෙනෙක් කතරගම ප්‍රදේශයේ. ඒ පිළිබඳව අපි දැන්ට කටයුතු කරගෙන යනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරියෙක්ද COVID-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනුණු අතර ඔහු නිවාඩුව සඳහා සිය බිරිඳගේ නිවස පිහිටා ඇති කහවත්ත ඇන්දාන ජම්බුගස් කුලම ප්‍රදේශයට ගොස් තිබෙනවා. ඒ අනුව එම නිවසද ඇතුළුව නිවාස 7ක් සහ වෙළෙන්සැල් 2ක පුද්ගලයන් 22 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුණේ. මීට අමතරව බලන්ගොඩ රාසගල සමනලවත්ත වැලිපත යාය කූරගල 5 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු මීගමුව මහරුවල 8වෙනි මහලෙන් බිමට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙම රැඳවියා රෝහල්ගත කර ඇත්තේ COVID-19 ආසාදිතයෙකු ලෙස සැකපිටයි. මද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිට ඇති මොහු 34 හැවිරිදි කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 4 දෙනෙකු අද වාර්තා වුණා. ඒ අනුව අද දිනය තුල වාර්තා වී ඇති COVID-19 රෝගීන් සංඛ්‍යාව 15ක්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2661 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට මෙරට තුළ මතුවිය හැකි අවදානම පාලනය කර ජනතාව රැකගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සමග අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් COVID-19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සමගින් අද ජනාධිපතිතුමා මේ සාකච්ඡාවට එක්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග නිලධාරීන් පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියා. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු ආසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බවත් ඒ ආශ්‍රිත වලලු 4ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් මේ සාකච්ඡාවේදී අනාවරණය වුණා. බොහෝ වෙලාවට සමහර අයට මේ කරපු දේවල් අභියෝග අමතක වෙලා තියෙන්නේ. මොන වගේ අභියෝග වලටද අපිට මුහුණ දෙන්න උනේ කියන එක. මේ හැම අවස්ථාවේදීම රජයක් හැටියට ඉතා වගකීමක් සහිතව මේ කාර්ය කරා. ඒ හින්දා අපිට ඒ අවස්ථාවලදී නියම පියවර ගන්නට අපිට හැකි වුණා. නමුත් අපිට හැකි වුණේ මේක පාලනය කරගන්නට අපි රජයක් හැටියට මේකට දීපු වැදගත්කමත් ඒ වගේම අවශ්‍ය අවස්ථාවන්දී තීරණ ගැනීමත් ඒකට ඒ වගේම සෑම අංශයක්ම එකට එක්ව කටයුතු කිරීම නිසාත් අපිට පුළුවන්. වුහාන් නගරයෙන් පටන් ගත්තේ එහි අපේ ශිෂ්‍යෝ 34 දෙනෙක් හිටියා. අපි තීරණයක් අරගෙන ගුවන් යානයක් යවලා ගෙන්නලා වෙනමම දවස් 6කින් අපි දියතලාවේ නිරෝධායන කඳවුරක් හදලා එතෙන්ට ගිහිල්ලා සාර්ථකව ඒ කාර්යය කරා. දැන් ඒක ගැන ටිකක් බැලුවොත් එහෙම හරියට නිකන් අර චිත්‍රපටිවල තියෙන දෙයක් වගේ. මොකද අපි දැකලා නැහැ කවදාවත් ඒ විදිහට අපි ක්‍රියා කරේ. ඒ වෙනකොට අපි මේ නිරෝධායන කඳවුරු කියන ක්‍රමවේදයක් අපේ තිබුණේ නැහැ. නමුත් අපි තීරණයක් ගත්තා මේ අයව ගෙනියන්න කියලා. මේ වෙනකොට අපි රටවල් 74කින් 16279 දෙනෙක් මෙරට ගෙනල්ලා පුනරුත්ථාපන කඳවුරු වලට යවලා තියෙනවා. මේකත් ලොකු අභියෝගයක්. අවාසනාවකට වගේ ඩ්‍රග් ඇඩික්ට්ස්ලාගේ පුනරුත්ථාපන කඳවුරකින් දැන් ප්‍රශ්නයක් නැගිටලා ඇවිල්ලා තිබෙනවා. අපිට ඉතින් ඉස්සෙල්ලා අභියෝග ජයගත්තා වගේ මේකත් අපිට පාලනය කරගන්නට පුළුවන්.
හක්මන කිරින්ද ප්‍රදේශයේ රථවාහන රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකර පලාගිය සැකකරු අද සවස හුංගම රනාල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගිය අතර පසුව හුංගම ප්‍රදේශයේ සඟවා තිබූ ටිප රථය සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. හක්මන පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කිරින්ද නගරයේ රථවාහන රාජකාරී නිරතව සිටියා. එම අවස්ථාවේ මාතර සිට හක්මන දෙසට ධාවනය වූ ටිපර් රථයකට නතර කරන ලෙස අනකලද එය අන නොතකා ධාවනය කර තිබෙනවා. එහිදී අදාළ නිලධාරීන් ඊට ඉදිරියෙන් පිහිටි කෝන්ගල 13 කණු මාර්ග බාධකයේ සිටි නිලධාරීන් දැනුවත් කිරීමට පියවරගත් අතර එම නිලධාරීන් අදාළ රථය නතර කර තිබුණා. ඒ අනුව ටිපර් රථය නැවතූ කෝන්ගල මාර්ග බාධකයේ පොලිස් නිලධාරීන් ටිපර් රථ රියදුරාට අන්තරාදායක ලෙස රියධාවනය කිරීම සම්බන්ධයෙන් දඩපත්‍රිකාවක් නිකුත් කිරීමටයි කටයුතු කර තිබුණේ. එහිදී දෙපාර්ශ්වය අතර මතගැටුමක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම ස්ථානයෙන් පිටත් වූ ටිපර් රථ රියදුරු යලි කොංගල මාර්ග බාධකයේ අසලට පැමිණ එහි රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන්ව යට කර පලා ගොස් තිබුණා. අනතුරින් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුව තිබූ අතර ඔවුන් මාතර මහරෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කළේ. ඉන් බරපතල තත්ත්වයේ පසු පොලිස් කොස්තාපල්වරයෙක් එහිදී ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුට සැත්කමක්ද සිදු කළ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අනතුරින් පසුව ටිපර් රථ රියදුරු පලා ගොස් තිබූ අතර සංගවා තිබූ ටිපර් රථය අද පෙරවරුවේ හුංගම ප්‍රදේශයේ තිබී සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. එම නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන අතරම ඒ නිලධාරියා දේශයේ විරෝධාර පොලිස් නිලධාරියෙකු බවත් සිහිපත් කරනවා. දැනට ඒ ටිපර් රථය හොයාගෙන තිබෙනවා. ඒ ටිපර් රථයේ තියෙන ලියාපදිංචි අංකය සහ අනිකුත් විස්තර අනුව ඉදිරි විමර්ශන කටයුතු අයිතිකරුද එහෙම නැත්නම් වෙනත් තැනැත්තෙකු මේ ටිපර් රථය පදවන ගියාද කියන කාරණය සම්බන්ධයෙන් අපි දැනට කෙරීගෙන යනවා. ටිපර් රථයේ රියදුරු හිතාමතාම මේ නිලධාරීන් යට කරගෙන ගොස් සිදු කරන ලද ක්‍රියාවක්. ඒ අනුව ඒ රියදුරුට හිරුව මිනිමැරීම යටතේ අපේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙදුරු පියෙක්කු මාලිත ශාමල් නැමැති අදාළ පොලිස් නිලධාරියා වලස්මුල්ල වැවල ප්‍රදේශයේ පදිංචි 36 අවුරුදු අයෙක්. ඒ ගියා උදේ ගිහලා පාමාල් විතර ආවා. ඊට පස්සේ ආයිමත් පොලිසියෙන් කෝලයක් ආවා. ඊට පස්සේ දඩමාල්ට විතර ගිහින් ඒක තමයි යමුනේ. අතේ මේ වගේ අපරාධ කරන්නේ බලන්න මම මගේ දරුවට දෙන්නයි අසරණ වුණා. ඒක නැත්තේ. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දෙවන දිනටත් අද පෙරවරු 9ට ආරම්භ වුණා. ලංගම ඩිපෝ සේවකීන්, අමාත්‍යාංශ සේවකීන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මැතිවරණ රාජකාරී සඳහා කැඳවන රජයේ සේවකීන් අද සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කළා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද සිදු කෙරුණේ දෙවන දිනයටයි. තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ ආරම්භ වුණු අතර ඊයේ දිනේ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්. අද මෙන්ම හෙට දිනේ ඡන්දය සලකුණු කිරීම සඳහා පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍යාංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හැර සෙසු සියලු රාජ්‍ය ආයතනවල සේවකීන් සුදුසුකම් ලබා සිටිනවා. ඒ අනුව අද දිනේ ඡන්දය ප්‍රකාශ කරන්නේ ලංගම, අමාත්‍යාංශ සහ ඡන්ද රාජකාරී සඳහා කැඳවන අනෙකුත් රාජ්‍ය ආයතන සේවකීන්. රාජ්‍ය ආයතනවල සේවකීන් අද දිනේ උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කළ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තැපැල් ඡන්දය සලකුණු කරන ආකාරය සියලුම ඡන්ද මධ්‍යස්ථානවල දක්නට ලැබුණා. මේ අතර පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍යාංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල රාජ්‍ය සේවකීන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට නියමිතව ඇත්තේ ලබන 16 සහ 17 යන දෙදිනයි. එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින් සඳහා ලබන 20 සහ 21 යන දෙදින දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව උදා වනවා. මෙවර මහමැතිවරණයේදී තැපැල් ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 7,50,85ක්. කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග අනුරාධපුර රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිදුවන්නේ නැහැ. දින 14කට පසු බොහෝ විට එම ප්‍රදේශවල තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිදු කරනු ඇති බවටයි අනුරාධපුර තේරීම්බාර නිලධාරීවරයා විශ්වාසය පළ කළේ. බොහෝදුරට ඒ දිනේ තව දවස් 14ක් විතර ඉස්සරහට ගිහින් ඡන්දෙට කලින් 28 විතර අපිට රාජාංගනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම කරන්න පුළුවන්. මේ අතර පවතින තත්ත්වය හමුවේ මැතිවරණයේ කල්දමන ලෙස ඉල්ලා
සිවිල් සංවිධාන කීපයක් අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනේ ආරම්භ කළා. කෙසේ වෙතත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වෙන නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම తాවකාලිකව නතර කිරීමට පියවරගත් බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රදේශ සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඉදිරි දිනකදී සිදු කරන බවයි. මේ අතර අපේක්ෂක අංක හා ලකුණු සහිත ටී-ෂර්ට්ස් පැළඳ මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණු පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේදී එම පිරිස මැතිවරණ නිලධාරීන් සමග ගැටුමකට එළඹුණා. අපේ ඇතිවන රාජකාරියට බාධා කරන්න එපා. අපේ අපේක්ෂකතුමාගේ ප්‍රතිරූපයක් මොකද්ද කියන්නකෝ. හරි ගන්න මාත් ගන්න. කාන්තාවක ටී-ෂර්ට් එකක් ගලවන්න පුළුවන්ද ඔයාලට? ඔන්න අපේ ඇඳුම ගන්න. මතක තියාගන්න. ඔබතුමා අපි බලා ගන්න. හරි? ඕක දෙන්න. බලා ගන්නකො බලනවා. පළපයි හයිකට හොඳට මතක තියාගන්න. කතා කරන්නේ පළවෙනි දේ. මොකටද කියන්නේ බා? ඔය වැඩි. එපා යමු. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු සමාජිකයන් ඊයේත් අදත් හිටියේ උතුරේ. ඒ පැතිවලදී ඡන්දයට බලපාන ගැටලු සොයා බැලූ කොමිසමේ සමාජිකයෝ අද යාපනයේදී මාධ්‍යවේදීන්වත් හමු වුණා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා එහිදී කිව්වේ ඡන්දය කල් දැමීම ගැන කිසිදු සාකච්ඡාවක් මෙතෙක් ආරම්භ නොමැති බවයි. අපි ඡන්ද විමසීම අගෝස්තු 5 වෙනිදා පැවැත්වීමට උපරිම උත්සාහ දරමින් අපි කල් දැමීම ගැන එහෙම සාකච්ඡාවක්වත් එහෙම හිතලා නැහැ. ක්වරන්ටයින් තත්ත්වයේ ඉන්න අයට ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කිරීමට කොහොමද අවස්ථාව? Home quarantine people come and vote after 4 o'clock between 5. The quarantine centers, if they are voters, we have to ensure they are franchise voter. චෙක් පොයින්ට් දැන් වැඩි කරලා තියෙනවා. ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ඒගොල්ලෝ පැමිණිලි කරා. කවුද පැමිණිලි කරේ? සාන්තිනී ශ්‍රී ස්කන්ධ රාසා තමයිලු මේ පැමිණිල්ල දැම්මේ. ඒක හින්දා ඒගොල්ලන්ගේ නිදහසේ සංසරණය වීමට ඒගොල්ලන්ට ඒක බාධා. ඒ නෝන ඊයේ හිටියනේ මන්නාරමේ. කිසි ප්‍රශ්නයක් නැතුව ඇවිත්. ඒගොල්ලෝගේ ලිඛිතව පැමිණිලි කරලා තියෙනවා. මම කිව්වේ ඒක නෙවෙයි යන්න එන්න බැරි නම් මුළු තිව්ව එක්කන මන්නාරමේ ඊයේ හිටියේ කොහමද කියලා ඇහුවේ. Not only that අපි චෙක් කරනවානේ. මම කොළොන්නාවේ ඉඳලා ඉලෙක්ෂන් ඔෆිස් එකට යනකොට නවත්තලා චෙක් කරනවා. අපිට කොහේවත් චෙක් කරන්න එපා කියලා කියන්න බෑ. නමුත් අපේක්ෂකයන්ට සහ ඡන්ද දාන්න යන අයට රැස්වීම වලට යන අයට බාධාවකින් යන්න දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. හමුදාවෙන් කරන්නේ නැතුව පොලිසියෙන් කරන්න පුළුවන්. කරුණු දෙකක් තියෙනවා. ලංකාවේ දාලා තියෙනවා ගැසට් එකක් මේ චෙක් කිරීම හමුදාවටත් කරන්න පුළුවන් කියලා. ඒක අපේක්ෂකේ ඡන්දයකදී හොර ඡන්ද 75ක් දැම්මා කියලා එයා ස්ටේට්මන්ට් එකක් දුන්නා. ඒ තත්ත්වය එදා තිබුණ තත්ත්වය. එයා දැන් නැද්ද? මෙතන එක පැත්තකින් බන්ට් එකක් දාලා නෝමෑන් ලෑන්ඩ් කට්ටියකට තව කැලලක් අයිති තව කැලලක් අයිති. ඒකයි අද තත්ත්වය වෙනස් වෙන්නේ. ඔයගොල්ලෝ මේ හරියට අද ඉපදුනා වගේ නේ ඔය ප්‍රශ්නේ අහන්නේ. මොකද්ද එයා අහන්නේ? මේ ඡන්ද ක්‍රමයේ කියලා වැඩක් තියෙනවා. දැන් එහෙම තියෙනවා. එදා අහන්න එපායි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල වෙනුවෙන් ලබා දෙන දිරිදීමනා හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සිදු වුණේ අරලිය ගහ මන්දිරයේදී. මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල මහතා දීට එක් වූ අතර මෙලෙස දිරිදීමනා ලබා දීමට කටයුතු කර තිබෙන්නේ ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙනුයි. ඉදිරි සතිය තුළදී දේශීය ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 2019 වර්ෂයට අදාළ දිරිදීමනා ගෙවීමටයි මෙහිදී තීරණය වුණේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේත් සේවකයින්ට දිරිදීමනා ලබා දීමට රජය කටයුතු කිරීම ගැන දෙපාර්තමේන්තුවේ සේවකයින් ගෞරවය සහ ස්තුතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පළ කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කැපවීම සිය සේවය නිසි ලෙස ඉටු කිරීම රජයක් ලෙස අගය කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
COVID-19 වසංගත තත්ත්වය පාලනය නොකරන්නේ නම් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩා නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළා. මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කෑගල්ල ගලිගමුවේදී පැවති ජනහමුවකදී සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනයට වඩා රජය 3/2 බලයක් ලබා ගැනීම කෙරෙහි මේ වන විට අවධානය යොමු කර ඇති බවයි. Sri Lanka's choice. General Elections 2020. පොහොට්ටුවේ ප්‍රධාන තේමා පාඩය මොකක්ද? COVID-19 මර්ධනය කරපු පරාජය කරපු රජය නැවතත් වරක් පත් කරගන්න. පරාජය කරා නම් කොහොමද දෙවෙනි රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ? COVID-19 පරාජය කිරීමේ කමිටුව මාසයක් හමු වෙලා නැහැ. දැන් ඔය COVID-19 මර්ධනය කරන වැඩපිළිවෙල ඔක්කොම අඩාලයි. හැම තැනකම තියෙන්නේ මුළු ඇඟේම තියෙන්නේ 3/2යි පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය. මහලොකුවට නොවැම්බර් 16 වෙනිදා ආවේ කොන්ද පණ නැති ආණ්ඩුව ඉවත් කරලා කොන්ද තියෙන ආණ්ඩුව බිහි කරේ. මරු කොන්දක් නේ. වර්තමාන රජේ තමුන්නාන්සලාගේ විදුලි කනෙක්ෂන් එක විසන්ධි කරන්නට ඉස්සෙල්ලා මුළු රටම එක මිටට රොද බැඳගෙන මේ ආණ්ඩුව විසන්ධි කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ හම්බන්තොට ජනතාව අමතනු ලැබුවා. කිසිම දවසක මම ලුණුගම් වෙහෙර ජනතාවට හම්බන්තොට ජනතාව අමතක කරන්නේ නැහැ. මැතිවරණය අවසන් වුණාම මම නැවතත් වරක් ඔබතුමන්ලාගේ බල ප්‍රදේශවල කෙරෙන්න ඕන දේවල් ටික අපි අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් කළා. කොරෝනා පැතිරෙනවා කියලා වැලිකඩ බන්ධනාගාරය වහලා දැම්ම. පාසල් වහලා දාලා. කොරෝනා රෝගීන් නිසා මිනිස්සු අද බය වෙලා තියෙන. කොළඹ ව්‍යාපාර ගණනාවක් ආයතන ගණනාවක් වහලා. කවුද මේකට වග කියන්නේ? කොහොමද ලැබුණේ මුදල්? ලෝක බැංකුවෙන් ලැබුණ මුදල්? කෑ ගහලක WHO එකෙන් හම්බුණා කියලා $1 මිලියන ඒ මුදල් වලට මොකද්ද සිදු වුනේ? කොරෝනාව පාලනය කරන්නේ නැත්නම් මේ රටේ ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්න බෑ. කොහෙද මේ සෞඛ්‍ය ඇමතිතුමිය රත්නපුරේ දිස්ත්‍රික්කයේ ඡන්දය කරන්නේ? රනිල් වික්‍රමසිංහ මහතා එල්ල කළ මේ චෝදනාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය අද මෙලෙස පිළිතුරු ලබා දුන්නා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක සැරයක් කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් කෝටි 4200ක් අපිට ලැබුණා කියලා ලොකු බොරුවක් එතුමා කිව්වා. ඒ වෙලාවේ මම එතුමාට ඒකට උත්තරය දුන්නා. අපිට ලැබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩොලර් මිලියන 2ක් විතර. එතුමාට අපි කියන්න ඕනි මේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි ඒ වගේම ලෝක බැංකුවයි කියන්නේ දෙකක්. ලෝක බැංකුවෙන් අපිට ලැබිලා තියෙනවා ඩොලර් මිලියන 128ක්. ඒක ලැබිලා තියෙන්නේ අවුරුදු 3කට. මේ අවුරුද්දට අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 22ක් පමණයි. ඒ වගේම එතුමා මේ යුරෝපීය සංගමයේ ලැබිච්ච මුදලක් ගැන කතා කරනවා. යුරෝපීය සංගමෙන් අපට සතයක්වත් මුදල් ලැබිලා නැහැ. උණුසුම් වන දේශපාලනයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ අදහස් කිහිපයක් දැන්. තෝරාගත් නිර්ණායකයන් මත ඇමතිවරුන්ගේ කාර්ය සාධනයේ මැනලා මාස 3කට වරක් ඒ අනුව ඔවුන්ව ශ්‍රේණිගත කරලා ප්‍රසිද්ධ කළ යුතුයයි මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා. මැතිවරණයේදී ජනතාවට මුහුණ දීමට බියෙන් පසුවන සජිත් ප්‍රේමදාස මැතිතුමා නැවත වතාවක් පාර්ලිමේන්තු මැතිවරණේ කල් දාන්නයි ආණ්ඩුවෙනුත් මැතිවරණ කොමිසමෙනුත් ඉල්ලා සිටිනවා. මුලින්ම එතුමාට කියන්න ඕනි මැතිවරණ කල් දැමීමට ආණ්ඩුවට බලයක් නැහැ. ඒ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට විතරයි. මැතිවරණ කොමිසම දිගින් දිගටම මේ පිළිබඳව ඉතාමත්ව සබුද්ධිකව මේ තිහා බලලා තීන්දුව ගන්නේ. අවසානයේදී ආව තර්ජනය ඒ අනුව මැතිවරණ කොමිසම බල කිරීමට ලක් වුණා. මැතිවරණ දිනේ ප්‍රකාශ කිරීම. ඒ නිසා මම ඉල්ලා හිටිනවා රජයට මෙතෙන්දී වෛද්‍ය මතය සහ සෞඛ්‍ය මතයට ප්‍රමුඛතාවය දෙන්න. බය වෙලා කටයුතු කරන්නත් බෑ. රට ගෙනියන්න ඕන, රට කියන්නත් ඕන, පාර්ලිමේන්තුවෙන් රට දුව ගන්නත් බෑ. අපි පරිස්සම් වෙලා ඒ අවස්ථාවේ කරගන්න ඕනේ. බය වෙන්න දෙයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ කියනකොට ජනතාව ඒක පිළිබඳව දක්වන සැලකිල්ලත් අඩු වෙනවා. අපි කියන්නේ බය කරන්න ඕන කියලා නෙමෙයි, ඇත්ත తত্ত্বය, ඇත්ත වගකීම් සහගත බව ඉදිරිපත් කරන්න ඕන. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් හැල්ලුවෙන් කටයුතු කිරීම නිසා ආයි දෙවෙනි කොවිඩ් රැල්ලක් ආරම්භ වෙලා තිබෙනවා. එල්ලෙන්න වැලක් නැහැ. එල්ලෙන්නේ මොකේද? කොරෝනා වල. දැන් බලනවා මං හිතන්නේ රටේ මිනිස්සුන්ට කොරෝනා හැදිලා හරි කමන්නේ. සජිත් මහත්තයලා පරාජය වහගන්න පුළුවන් නම් එතනින් පරාජය වහගන්න තමයි උත්සාහ කරන්නේ. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැන. මං එහෙම කියන්නේ ඇයි? අපි පැහැදිලිව දිනපතාම කිව්වා එදා මැතිවරණයේ මේ අවස්ථාවේදී තියන්න එපා අපි කොවිඩ් වසංගතය අවසන් කරලා
රටේ ආර්ථිකය ශක්තිමත් කරලා අපි මැතිවරණට යන් කියලා. මේ ආණ්ඩුව මොකද්ද කරේ? පළවෙනි රැල්ල මර්ධනය කරපු ආකාරයටම මේ ඇවිල්ලා තියෙන දෙවන රැල්ලත් මර්ධනය කරන්න පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසයක් අප තුල තිබෙනවා. හැබැයි මේ කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වේවා කියලා ප්‍රාර්ථනා කරන නිවටයෝ කණ්ඩායමක් මේ රටේ සිටිනවා. රජය ප්‍රකාශ කරන කරුණු අනුව නම් රජයට ස්ථාවරත්වයක් තියෙනවා. කොරෝනා බොහෝ විට එකක් නැහැ. ඒ අනුව රජය ක්‍රියා කරලා තිබෙනවා. රජය අනුව ඉස්සරහට යයි. ඒතකොට මහ ජනතාව ඒ පිළිබඳ අවබෝධ කරගනී. විපක්ෂයේ ප්‍රාර්ථනාව උනේ සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම. මොකද උන්න ජනතාව පිළිගන්නේ නැති හින්දා උන්ට අවශ්‍ය මේ මැතිවරණයක් නොපවත්වා රට අරාජික වෙනවා දකින්න. මැතිවරණය අවශ්‍යයි. රට පාර්ලිමේන්තුව අවශ්‍යයි. ඒ කාරණයක්. නමුත් ප්‍රධානම කාරණේ මලමිනී මතින් අපිට මහ මැතිවරණයක් අවශ්‍ය නැහැ. එනිසා මම නම් කියන්නේ කරුණා කළා මේ 18 19 ඉවර වෙනවා නම් තැපැල් ඡන්දය 25ට කලින් කරුණා කළා මේ ඡන්දෙ තියන්න. Sri Lanka's Choice. General Elections 2020. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරණ වේදිකාවේදී අපහාස කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව මුලින්ම ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහ යන දෙදෙනාට නඩු පැවරීමට නියමිතයි. අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී මේ බව හෙළි කෙරුණා. අපේ පක්ෂයට අපේ නායකයින්ට විශේෂ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අපහාස කරනවා නම් නින්දා කරනවා නම් අවලාදනා කරනවා නම් එතුමාගේ කීර්ති නාමයට අගෞරව කරනවා නම් අපට නිහඬව බලා සිටින්න බෑ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ උපදෙස් අනුව අපි ප්‍රසන්න රණතුංග මහත්මයා ඇතුළු වෙනත් අය විසින් කරන ලබන නින්දා කිරීම සහ අපහාස කිරීම පිළිබඳව අපහාස නඩුවක් පැවරීමට තීරණය කළා තියෙනවා. අර වීදුරු ගෙවල් වල ඉඳන් විවේචන කරන්න එපා කියලා සාමාන්‍ය කතාවක් තියෙනවා. ඒ වගේම ගැමි වහරේ තියෙනවා හඳට බල්ලු බුරනවායි කියලා. ඒ වගේම තව කතාවක් තියෙනවා තවලමට බල්ලු බුරනවා කියලා. මේ එකකවත් හඳ කඩාය වැටෙන්නෙත් නැහැ. තවලම ආපසු හැරෙන්නෙත් නැහැ. චෝදනා තියෙන අය අපේ පක්ෂයේ ඉන්නවද? අපිට නඩු තියෙන අය, අල්ලස් ගත්ත අය, එහෙම නැත්නම් වෙනත් මොන හරි කාරණාවලට දිකරන මේ චෝදනා ඉදිරිපත් වී ඇති අය ඉන්නවා නම් ඒ කාරණාව ගැන අපිට උත්තර දෙන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. අපි කියනවා දූෂිතයන්ගෙන් තොර മന്ത്രിවරු අපට අවශ්‍ය අලුත් පාර්ලිමේන්තුවකට එකට ඡන්ද කරන්න එකතු වෙලා දැන් එක පක්ෂයක අපේක්ෂකයෙක් විසින් තවත් පක්ෂයකට ඡන්ද දෙන්න එපා කියලා කියනවා නම් මේක පැහැදිලිවම කිවිසුම් කඩ කිරීමක්. මම හිතනවා පොදු ජන පෙරමුණේ නායකයන් ප්‍රසන්න රණතුංග මහතාට මේක කියලා දෙයි කියලා. මොකද ප්‍රසන්න රණතුංග මහතාට ඒක තේරුම් ගන්න තරම් එතුමාගේ අධ්‍යාපන මට්ටම ගැන මම හිතන්නේ අපලත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ප්‍රසන්න රණතුංග මහතා කියන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ අපරාධ නඩුවක විත්තිකරුවන්. මේ වගේ අපරාධ නඩුවක විත්තිකරුවෙක් තමයි එලියට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහි සභාපති වගේම පොදු ජන නිදහස් සන්ධානයේ සභාපති වන මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අපහාස කරමින් සිටින්. ඒ අනුව අපහාස නීතිය යටතේ ගිවිසුම් කඩ කිරීම යටතේ මැතිවරණ නීතිය යටතේ ප්‍රසන්න රණතුංග මහතාට විරුද්ධව නඩු පැවරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තීරණයක් ගෙන තිබෙනවා. ඒක ඊටාම නුදුරු දිනයකදී සිදු වෙයි. ප්‍රධාන වශයෙන් මෙහිදී තිබෙන්නේ නම් දෙකයි. එක්කෙනෙක් ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රසන්න රණතුංග, අනිත් එක්කෙනා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රොෂාන් රණසිංහ. ඉදිරියටත් තව කවුරු හරි එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලන්ටත් අපි කියනවා ලෑස්ති වෙලා එන්න අධිකරණයේදී හම්බෙන්න කියලා. මේ අතර තමන්ගේ පක්ෂයේ වර්ණය වන නිල් වර්ණය වෙනත් පක්ෂ විසින් භාවිත කිරීම වළක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ මෙම මැතිවරණයේදී තවත් දේශපාලන පක්ෂද තම පක්ෂයේ වර්ණය නිල් පැහැය බව ප්‍රකාශ කරමින් සිටින බවයි. මෑතකදී පිහිටුවාගත් ඇතැම් දේශපාලන පක්ෂ නිල් වර්ණය භාවිත කරන බව ප්‍රසිද්ධියේ පවසා ඇතැයි පෙන්වා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ දීර්ඝකාලීන අනන්‍යතාවයටද එමගින් බලපෑම් එල්ලවන බව ප්‍රකාශ කරනවා. දැන් රටවටින් අටට. රටවටින් අටට. පොලිස් මධ්‍යවේදනා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම කාර්යාංශයේ සේවයේ නියුතු සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 21 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඉකුද්දා රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එම සැකකරු අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන අතර පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළේ හෙරොයින් මත්කුඩු ජාවාරමින් උපයාගත් ආදායම් වලින් සැකකරු 2018 වසරේ වාහනයක් මෙලදී ගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.
වසර 36ක සේවා කාලය නිම කර විශ්‍රාම යන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු අතර මෙහිදී මව්බිම වෙනුවෙන් ඔහු කළ විශිෂ්ට සේවය ඇගීමට ලක් වුණා. 2019 වසරේ ජනවාරි 1 වෙනිදා නාවික හමුදාපති ධුරයට පත් වූ පියල් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ 23 වෙනි නාවික හමුදාපතිවරයායි. 2016 වසරේ සිදු මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අර්ජුන ඇලෝසියස් සහ අනිකුත් පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ජූලි 25 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. අද දින ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙමින් නියෝග කර ඇත්තේ සැකකාර රවි කරුණානායක අර්ජුන් ඇලෝසියස් සහ අනිකුත් සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රකාශ නොපමාව සටහන් කර ගරු නීතිපතිතුමා වෙත ජූලි මාස 25 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙසයි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස හිමියන්ගේ චරිතාපදානය එළිදැක්වීම හා අමරපුර මහානිකායේ විහාරස්ථාන නාමාවලිය එළිදැක්වීම පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ BMICH දී පැවැත්වුණා. ඒ ඩයලොග් ආසියාටා සමාගමේ දායකත්වයෙන්. හසලක ගාමිණී විරුවා යුද්ධයේදී ජීවිතය පූජා කර වසර 29ක් සපිරීම නිමිත්තෙන් හසලක නගරයේ පිහිටි ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද ඔහුගේ පවුලේ සමාජිකයන් සහ හසලක පොලිසිය විසින් සිදු කළා. පිළියන්වල මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී සිදු අනතුරක් මෙලෙස CCTV කැමරාවක සටහන් වුණා. ඉන්ධනහලේ පොම්පය වාහනයක පැටලී ඇදී ගොස් ඇති අතර ඒ සමගම ඉන්ධන පිරවුම් යන්ත්‍රය මෙලෙස සේවකයෙකුගේ හිස මතට කඩා වැටුණා. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.